ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රමාන්තයනි, ජීවිතයේ අපි ගොඩාක් වෙලාවට වැරදි විදිහට තේරුම් ගන්න දෙයක් තමයි වේදනාව කියන එක. වේදනාව කියන එක අපි වැරදි විදිහට තේරුම් ගන්නේ මොකක්ද? ඒ කියන්නේ වේදනාව අපි අත්දකින්නේ ගොඩාක් ඍණාත්මක දෙයක් විදිහට. ඒ කියන්නේ චුටි කාලේ ඉඳන්ම සමාජය, දෙමව්පියෝ, පරිසරය වේදනාව පාවිච්චි කරා අපේ ජීවිත වේදනාවත් එක්ක අපි ගනුදෙනු කරපු විදිහේ අවුලක් තිබුණා. පටලැවිල්ලක් තිබුණා. ඒ කියන්නේ වේදනාව මුලින්ම ස්වාමින් වහන්සේගේ සැලැස්මේ දෙයක් නෙමෙයි. ඒක මතක තියාගන්න. උන්වහන්සේ ආරම්භයේදී ලෝකයම වද්දි වේදනාව කියන දේ තිබුණේ නැහැ. අපි ඔබ සාමරාජ්‍ය කියන කොටස යෙසායා 11 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා සාමරාජ්‍යයේ කටයුතු වෙන්නේ කොහොමද? කියන්නේ ඒදම් මුයනට සමාන වෙනවා. සමා වෙන්න යෙසායා 11 වෙනි පරිච්ඡේදය. යෙසායා 11 කතා කරනවා මේ සාමරාජ්‍ය ස්වාමින් වහන්සේ කතා කරන තැන. ඒ සාමරාජ්‍යයේ බලන්න දාවිද්ගේ රාජ්‍ය පෙළපත නැමැති වෘක්ෂයෙන් අංකුරයක් හටගන්නේ. එහි මුල් වලින් අලුත් පැලයක් නැගී එන්නේ. සමිඳුන්ගේ ආත්මානුභාවය වන ප්‍රඥාව, නුවණද, අනුශාසනා, බුද්ධිය හා බලයද, දැන ගැනීම හා දේව ගරුදිය එතුමන් කෙරෙහි පිහිටන්නේ. එතුමන්ද මෙහෙම ගිහිල්ලා මොකක්ද මට කියන්නට ඕනේ? 6 වෙනි වගන්තිය යන්න. 6 වෙනි වගන්තියේ බලන්න. වෘකයා බැටළුවා සමග කියන්න. වෘකයා බැටළුවා සමග වාසය කරන්නේය. වාසය කරන්නේ. දිව්‍යා එළු පැටවා සමග දිව්‍යා එළු පැටවා ලගින්නේය. මගේ ආදරේ මිත්‍ර, වෘකයා බැටළුවත් එක්ක ඉන්නේ නැද්දි වේදනාවක් නැහැ. සමග ඉන්නවනම්. දැන් සාමාන්‍ය වෘකයා බැටළුවව හපාගෙන කන නිසා තමයි වේදනාව කියනක දැනෙන්නේ. එතකොට මෙතන මෙහෙම උස්මාත් භේදයක් නැතුව සාමරාජ්‍ය කියන තැන තව කෙනෙක්ට පාවිච්චි කිරීමක් නැහැ. තව කෙනෙක්ව රිදවීමක් නැහැ. යට කිරීමක් නැහැ මගේ ප්‍රේමාන්තය. එතන මේක තමයි ස්වාමීන් වහන්සේ ඔරිජිනලි ඔබ මාව මවපු තැන. එතන වේදනාව එන්නේ පාපයත් එක්ක. ඒක පැහැදිලි දෙයක්. වේදනාව පාපයත් එක්ක ආවට. හරි, ඊට පස්සේ වේදනාව පාපයත් එක්ක ආවයින් පස්සේ මොකක්ද වෙන්නේ? ස්වාමින් වහන්සේ මගේ ආදර ප්‍රේමාන්තයනේ ඒ වැරද්ද නිවැරදි කරන්න මේ ලෝකයට ඇවිල්ලා ඒ වේදනාවම, ඒ විනාශයට තියෙන වේදනාවම පාවිච්චි කරනවා ගැලවීමට. ඒ ජේසු කුරුසය, ඒ කියන්නේ මේ ලෝකේ තියෙන සාපලත්ම තැන ජේසු දරාගත්තයින් පස්සේ කුරුසේ තේරුම වෙනස් වෙනවා. ඒක කුරුසේ තේරුම වෙනස් වෙනවා විතරක් නෙමෙයි, කුරුසයට බලයක් ලැබෙනවා. ඒක වෙන්නේ මගේ ආදර ප්‍රේමාන්තයනි මගේ ස්වභාවය, ස්වාමීන් වහන්සේගේ ස්වභාවය හරස් කැපෙන තැන. එතකොට දැන් හරස් කැපෙන ස්වභාවයන් දෙකක් උනේ කොහොමද? දැන් මුලින්ම දෙවියන් වහන්සේ දෙන දේ කාලා වෙන දේ බලාගෙන හිටියා ආදම් ඒවනේ. එතකොට දැන් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ මොකක්ද කියන්නේ? එහෙයි කිව්වා. උන්වහන්සේ සීරුවෙන් කියන සීරුවෙන්, පාසුවෙන් ඉන්නවගේ පාසුවෙන්. ඒක කිසි ප්‍රශ්නයක් උන්නේ නැහැ. හැබැයි යක්ෂයා මොකද කරන්නේ? සෙල්ෆ් කියන එක. ඒ දක්ෂයා මොකද කරන්නේ? ඒ තමුන්ගේ මමත්වය කියන එක උලුප්පලා දෙවියන් වහන්සේ නොවන තැනක කටයුතු කරන්න දෙවියන් වහන්සේට අකීකරු වෙලා වෙන බාබෙල් කොටක් හදන්න කියා දෙනවා. දැන් එතනදි තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත, මගේ කැමැත්ත කියන එක හරස් කැපෙන්නේ. එතන තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන එක වේදනාවක් වෙන්නේ. උන්වහන්සේගේ කැමැත්ත කරන එක වේදනාවක් වෙන්නේ නැහැ. උන්වහන්සේට සම්පූර්ණ සම්බන්ධ නැයි පස්සේ. ඒ නිසා තමයි අපි හරි දේ කරන්න කට්ටක් කන්න ඕනේ. හරි දේ කරන්න ප්‍රයත්නයක් දරන්නට ඕනේ. මගේ ආදර ප්‍රේමාන්තයනේ, එනිසායි අද දවසේ ඔබව මාව ස්වාමීන් වහන්සේ අවදි කරන්නේ මේ වේදනාවත් එක්ක ඔබගේ මගේ ජීවිත ගනුදෙනුව මොකක්ද වෙන්නේ කියන එක. ප්‍රශංසා වේවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමාන්තයනේ, එනිසා අද දවසේ වචනය ඔබ මාව අරගෙන යන තැනක් තියෙනවා. ඔබ මාව අරගෙන යන තැනක් තියෙනවා. අපි වචනය ගන්නවා අද ලුක්තුමාගේ සුවිශේෂයේ 17 වෙනි පරිච්ඡේදයේ ස්වාමින් වහන්සේ කියන මේ කොටස අපි අයිති කර ගන්නවා. 37 වෙනි වගන්තිය. 17 37 වෙනි වගන්තිය. මෙතනින් තමයි අපි අද තේමාව ගන්නෙ. එවිට ඔහු උත්තර දෙමින් කියන්න. එවිට ඔහු උත්තර දෙමින් ස්වාමීනි ඒ කොතැන්හිදැයි උන්වහන්සේගෙන් ඇසූහ. ඒ කියන්නේ උන්වහන්සේ කාලයක් ගැන කතා කරනවා. ඒ කොතැනද කියලා උන්වහන්සේ කතා කළා කියද්දි
මගේ ආදර ප්‍රමාන්තයනි මේ වෙලාව මේ මොහොත ස්වාමීන් වහන්සේගේ දෙවන පැමිණීමේ මොහොත ලෝක අවසානය ගැන ඔබට මට කලබල වෙන්න දෙයක් නැහැ. ඒක වෙන වෙලාවෙදී වෙච්චාවේ. තේරුණාද කියන එක? ඒකයි උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා කියන්නේ මතයතුමාගේ 24 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි වගන්තිය. මතයතුමාගේ 24 36 වෙනි වගන්තිය. බලන්න. උන්වහන්සේ කතා කරලා කියනවා මොකක්ද මේ මොහොත ගැන? මොහොත කියනවා මාගේ පියාණන් වහන්සේ මිස ඒ දිනය හා පැය අන් කිසිවෙක් නොදනිති. ස්වර්ගයේ දේවදූතයෝවත් පුත්‍රයාණෝවත් නොදනිති. මේ පැය මොහොත ගැන මගේ ආදර ප්‍රේමාන්තනේ ඒක ඔබ මම ඔළුව කඩාගෙන හිතන්න ඕන දෙයක් නෙමෙයි. දැන් මේක සමහර වෙලාවට කනගාටුදායක දේ තමයි දැන් මේක එක සලකුණු අරගෙන ඒගොල්ලෝ නිගමනය කරනවා මේ ලෝක අවසානය කියලා. දැන් මේ කොරෝනාත් එක්ක මොකද චිප් එකක් ගැන කතා කරනවා නේ. වැක්සින් එකක් ගැන කතා කරනවා. ඊට පස්සේ ඒක කනගාටුදායක දේ තමයි කතෝලික පියතුමෙකුත් ඒක ගැන කතා කරලා තිබුණා. මම මේක නිවැරදි කරන්නට ඕනේ. ඒක ලෝක අවසානය ඊට පස්සේ මෙතන චිප් එකක් අතට දානවා මේ ඔළුවට චිප් එකක් දානවා අයිඩෙන්ටිෆයි කරගන්න. දැන් මේක ඇවිල්ලා 6666 නේද? 666 අවුල මේකේ තියෙන මුද්‍රාව තබනවා කියනවා. මේ මුද්‍රාව මේ චිප් එකට සමාන කරගෙන මම දන්නේ චිප් ඉතින් චිප් වෙලා මම ඒව මට වැඩක් නැහැ. අපිට වැඩක් නැහැ. මේක ස්වභාවික ගැනීමක් නෙමෙයි මගේ ප්‍රමාණය. හොඳට මතක තියාගන්න. ඒක නිසායි මේක කියන්නේ මේ ඉගැන්වීම් මුලාවේ ඔබව යවනවා. ගොඩාක් වෙලාවට මුලධර්මවාදී සභාවල ලෝක අවසානය කියන එක ඉත්තෙක් කරගෙන මිනිස්සුන්ව කුලප්පු කරනවා. හරි කොරෝනා හැදිලා තියෙනවා. හරි කොරෝනා වලින් බරපතල විදිහට මැරෙනවා. දැන් මැරෙන්නේ අමුතුම විදිහට. ගෙවල් වල මැරෙන්නේ. ඒ කියන්නේ කොරෝනා එක හાર્ට් එකට ගහලා හાર્ට් එකක් ඇදලා මැරෙන්නේ. අවුරුදු 20 ගණන් වල අයත් මැරෙනවා. ඒ කියන්නේ හරි. දැන් මේක මගේ ආදර ප්‍රේමන්තිනේ. දැන් මේක මෙහෙම තියෙද්දි මතක තියාගන්න. දැන් අනේ මේක ලෝක අවසානයේ සම්බන්ධ ලෝක අවසානයේ දන්නේ නැහැ. ඉතින් මම දන්නේ නැහැ. දේව පුත්‍රයා දන්නේ නැත්නම් කොහොමද මම දන්නවද මගේ ප්‍රේමාන්තේ? ඒ නිසා මේවා වලින් කුලප්පු වෙලා අවිස්සෙන්න ඕනේ නැහැ. හැබැයි මගේ ආන්දර ප්‍රේමාන්තනේ ඔබගේ ජීවිතයත් එක්ක ගනුදෙනු කරන්න ඕන විදිහක් තියෙනවා. ඒ ගනුදෙනු කරන්න ඕන විදිහ ඉගෙන ගන්න. ඒක ස්වාමීන් වහන්සේගේ වචනයත් එක්ක one day at a time දවස ගානේ දවසේ වචනය දවසේ කුරුසය සහ දවසේ පෝෂණය ස්වාමීන් වහන්සේ ඔබට දෙනවා. එකයි සභා මාතාව ඔබට ජනවන්දනා වර්ෂයේ දවසේ කියවීම් තියෙන්නේ හැම දවසකම පූජාව තියෙන්නේ ඒ පූජාවත් එක්ක ඔබ කටයුතු කරන්න ඔබ දවසේ කළ පව් ඔබ ඒ දවසේ මනස්තාප වෙලා වෙනස් වෙලා ජීවිතේ ජීවත් වෙන්න ලෝක අවසානයේ දාගෙන ඔළුව කඩාගෙන හිතන්නට එපා මගේ ප්‍රමාන්තනේ ප්‍රශංසා වේවා හලෙලූයා ප්‍රශංසා වේවා එතකොට ඒක මගෙන් කීප දෙනෙක්ම ඇහුවා මොකක්ද මේ කියන දේ මොකක්ද මේ මුද්‍රාව මොකක්ද මේ චිප් එක වැක්සින් එක ගැන වෙනම කතන්දර යනවා ඒක වෛරල් යනවා වැක්සින් එක හරහා යක්ෂයා ක්‍රියා කරන්න යනවලු තේරුණාද කියන එක ඒක මම දන්නේ නැහැ ඒක උනාසේ කතා කරලා කියලා නැහැ ඒ නිසා මේක අපිට අදාළ නෙමෙයි වැක්සින් එක ආවම බලමු ඉතින් තේරුණාද කියන එක. ඒක සභාව මොනවාර කියනවනේ එතකොට බලමු. ඉතින් එතනදී වැක්සින් එකක් අල්ලගෙන මේක මේ වෙනම තැනක ඔළුව හදාගන්න දෙයක් නැහැ මගේ ප්‍රමාන්තේ. මොකක්ද මේ මොහොත ගැන කතා කරද්දී ස්වාමීන් වහන්සේගේ වචනය. අපි ගන්නවා මගේ ආදර ප්‍රමාන්තයනේ අද දවසේ වචනය 37 වෙනි වගන්තිය දෙවෙනි කොටස. උන්වහන්සේ උත්තර දෙමින් කියන්නේ. උන්වහන්සේ උත්තර දෙමින් මලකුණ කොතැනද? මලකුණ කොතැනද? ගිජු ලිහිණියෝ එතැන රැස් වෙති වදාළසේක. උන්වහන්සේ සලකුණක් විදියට දෙනවා. මොකක්ද? මල කඳ කොතැනද? එතැන ගිජු ලිහිණියෝ රැස් වෙනවා. මගේ ආදර ප්‍රේමාන්තේනි. මල කඳක් කියද්දී මැරිච්ච දෙයක්. ඒ මල කඳ කියද්දී එක තුවාලයක්. එක පීඩාවක්. ජීවිතයක් නැති තැනක් බලාපොරොත්තුව නන්නත්තර වෙච්ච තැනක්. ජීවිතයේ අපේක්ෂාවන් භංග වෙච්ච තැනක්, සීන චප්ප වෙච්ච තැනක්, අභිලාෂයන් පොඩි වෙච්ච තැනක්. ස්වාමීන් වහන්සේ කතා කරනවා. උන්වහන්සේ මේ මල කඳ කොතනද ගිජුළු වෙනි වෙනවා. මේක ඔබගේ මගේ ජීවිතේ පරිස්සම් වෙන්න ඕන තැනක්. ගිජුළු හිණියා කියන්නේ ස්කැවෙන්ජර් කෙනෙක්. කසල සෝදකයෙක්. ඌ ඇවිල්ලා මලකුණු කන්න ඌ එන්නේ. ඒ සමාජයේ ස්වාමීන් වහන්සේ සබහාදහමේ ඒ ස්කැවෙන්ජර්ස්ලාම හදලා තියන්නේ. ස්කැවෙන්ජර් මාළු ඉන්නවා, ස්කැවෙන්ජර් කියලා මාළුවෙක් ඉන්නවා. අපි කියනවා ග්ලාස් ක්ලීනර් කියලා.
ග්ලාස් ක්ලීනර් එච්චර හොඳ මාළුවෙ නෙමෙයි. ඌ ඇවිල්ලා වසංගතයක්. තේරුණාද කියන එක? ග්ලාස් ක්ලීනර් ඇවිල්ලා අනිත් මාළුන්වත් දැන් ග්ලාස් එකේ සැවල කාලා ඉවරනන් පස්සේ ගෝල්ඩ් ෆිෂ් ලාගේ සැවල කනවා. අනිත් මාළුවන්ගෙත් සැවල කාලා මරනවා. ඒ නිසා ග්ලාස් ක්ලීනර්ස්ලා තේරුණාද කියන එක? ග්ලාස් ක්ලීනර්ස්ලා පොඩි උන් ගණන් වැඩි ලොකු උන් නිකන් දෙනවා. තේරුණාද? කියන්නේ එච්චර ගඟකට එහෙම දැම්මොත් විනාශයි. ස්කැවෙන්ජර්ස්ලා සාමාන්‍යයෙන් උඟ වඳ කරන්න අමාරුයි. හයිනා ස්කැවෙන්ජර් කෙනෙක්. වෙල බලකුණු කන සතෙක්. ඒ ගිජුලි හිනියෝ ස්කැවෙන්ජර්ස්ලා. තව ස්කැවෙන්ජර්ස්ලා ගොඩාක් ඉන්නවා මගේ ප්‍රේමාන්තනේ. එතනදී එයාලා කුණු කන්න එන්නේ. වෙන කෙනෙක් එයාලා මරාගෙන කන්නේ නැහැ. වෙන කෙනෙක් මරපු දෙයක් දැහැගන්න එන්නේ. සිංහයෝ වගේ මරනවා. ඒ සුන්බුන් කන්න තමයි කසන සෝදක වෙන්නේ. කුණු කන්නේ. මගේ ආදර ප්‍රේමාන්තනේ. මුලින්ම මලකඳ ගැන හිතමු. මුලින්ම ඔබ මම තුවාල වෙන තැන ගැන හිතමු. ඔබගේ මගේ ජීවිතයේ තුවාලයත් එක්ක ඔබ මම ගනුදෙනු කරන්නේ කොහොමද? ඔබගේ මගේ ජීවිතයේ වේදනාවත් එක්ක ඔබ හැසිරෙන්නේ කොහොමද? අද උනාසේ කතා කරලා කියනවා බලන්න. 26 වෙනි වගන්තියේ. තවද නෝවාගේ දවස්වලදී ඌ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ දවස්වලදීද වන්නේය. නෝවා නැවට පිවිසුණු දිනය දක්වා කියන්නේ. නොවා නැවට පිවිසුණු දිනය දක්වා මිනිස්සු කමින් බොමින් මිනිස්සු කමින් බොමින් ආවාහ විවාහ වෙමින් ආවාහ විවාහ වෙමින් කල් යැවූහ. කල් යැවූහ. මගේ ආදර ප්‍රේමාන්තනේ දැන් කවින් බොමින් ආවාහ විවාහ වෙනවා කියලා මේවල ෆ්‍රේසස්. කියන්නේ විවාහය කියන එකේ ප්‍රශ්නයක් නෙමෙයි මේ කතා කරන්නේ. හැබැයි මේ කතා කරන්නේ ලෞකික ගනුදෙනුවක හිර වෙන තැන. කමින් බොමින්. ඒ කියන්නේ ඔබ දන්නවද ග්ලටන් කියන්නේ පෙරේතකම කියන්නේ මානසික රෝගී තත්ත්වයක්. ඒක sign of depression. හැමෝටම තියෙනවා වගේනේ. තේරුණාද මේ දවස්වල කොහොමද යන ගම ෆ්‍රිජ් එක ඇරලා බලනවා. හිස් 100ක් දන්න මොකුත් නැහැ. නිකන් බලලා මැජික් එක ප්‍රාත්‍යාරයක් වෙලාද කියලා නිකන් ඇරලා බලනවා. අර පුරුද්දට ඇරලා බලනවා. ඒ කියන්නේ මගේ ප්‍රේමාන්තේනේ අර ඒ කියන්නේ ස්ට්‍රෙස් ඊටින් කියලා අපි කියන්නේ. සමහර අය ජීවිතේ දෙයක් වහගන්න කනවා. ඒක අහුවම කියන්නේ එකම සතුට කෑම නෙවාද? වෙන පාපයක් කරන්නේ කෑම. ඉතින් ඒ කියන්නේ කිසිම පාලනයක් නැහැ, පරිපාලනයක් නැහැ. පෙරේතකමක් එක කනවා. කන එක බොන එක. කතෝලිකයෝ කවුද නේ? කන බොන මිනිස්සු. අන්න ආර ටයිටල් තියෙන්නේ අපිට. කතෝලිකයෝ කියන්නේ කන බොන. ඒ කියන්නේ ඒක තමයි අන්න කතෝලිකයෙක්. අනන්‍යතාවය කන බොන. තේරුණාද කියන්නේ? විලි ලැජ්ජාවේ පණ යනවා. මගේ ආදර ප්‍රේමාන්තේනේ කතෝලික කියන්නේ කන බොන නෙමෙයි මතක තියාගන්න. දිගටසන් ස්වාමීන් වහන්සේගේ දීපු නාමය කන්න නැතුව ඉන්න. උන්වහන්සේ කතා කරලා කියන්නේ කමින් බොමින් ඒ කියන්නේ ජීවිතයේ කවර අප් එකක්. කන්නේ ඔබගේ ඇතුලේ මගේ ආදර ප්‍රේමාන්තේනේ එක්වරු ඔබ පාලනයක් ඔබ කියන දේ ඔබට හික්මවීමක් තියනවා කියන ඔබ සුද්ධාත්මයano ඒක මගේ ප්‍රේමාන්තේනේ හැම දෙයකටම පාලනය. ඒක අපි self control කියන්නේ self control කියන්නේ සුද්ධාත්මයන්ගේ ලැබෙන ආත්ම දමනය සුද්ධාත්මයන්ගේ ලැබෙන ගලාති 5:22 කියවලා බලන්න. ආත්ම දමනය සුද්ධාත්මයන්ගේ දීමනාවක්. මගේ ආදර ප්‍රේමාන්තයනි එතකොට ආත්ම දමනය මට කන්ට්‍රෝල් එකක් නැහැ. මගේ ආමාශය ඉල්ලන දේ මම ඇතුළට දා ගන්නවා. මට පාලනයක් නැහැ. කමින් බොමින් කියලා කියද්දි අපිට ફોකස් එක නැති වෙලා. පාපය කියන්නේ හමාටිය. හමාටිය කියන්නේ ફોකස් එක නැති වෙන තැන. distractions ඒකයි ජේසු පාලු කරේ ඉන්නකොට ફોකස් එකේ ජේසු දවස් 40ක් නිරාහාරව ඉඳලා ફોකස් එක හදාගත්තා. මේ මාංශය මස ඉල්ලන දෙයට ඒක ලොක් කරලා ඒක ලොප් කරලා ඒක අයින් කරලා ආත්මය ජනිත කරන තැනකට ගත්තා. අපි පුරුදු වෙලා තියෙන්නේ මේ ඇඟ මේ මස ඉල්ලන දේ පිනවන්න ඒක ඉල්ලද්දී අපි දෙනවා. මට හිතෙනවා කනවා කියලා මට හිතෙනවා බොනවා මට හිතෙනවා අතන්ට යනවා මට හිතෙනවා ඒ දේවල් කරනවා කියලා ඕන දෙයකදී මගේ ආදර ප්‍රේමාන්තනේ අපිට ෆැමිලි කවුන්සලින් ෆැමිලි ගැන එවැගේම පෞල් ජීවිතයේ ලිංගිකත්වය ගැන පාඩම කරද්දී කතෝලික සභාවේ කැන්ඩි සෙමිනරි අපි ඉගෙන ගද්දී කතෝලික සභාවේ ඉගැන්වීම විදිහට ආටිෆිෂල් කන්ට්‍රසෙප්ටිව් ඒ කියන්නේ කෘත්‍රිම උපත් පාලනය වැරදි කියන එක කියා දුන්නා.
අර පෞද්ගලිකව ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ කියන්නේ එක මනුස්ස අපි දන්නවා අඹුසැමි සම්බන්ධතාවය තුළ ඒතර කතෝලික විවාහයේදී ආටිෆිෂල් කෘත්‍රිම උපත් පාලන පාවිච්චි කරන්න තහනම්. ඒක පාපයක්. ඒතර ස්වභාවික උපත් පාලන ක්‍රමයේදී ස්වභාවික උපත් පාලන ක්‍රමයේ ඒගොල්ලෝ කියනවා වෛද්‍යවරුන් කියනවා 50%යි ඒකේ තියෙන සුරක්ෂිතභාවය 50%ක් දරුවෙක් ලැබෙන්න අවකාශයක් තියෙනවා කියලා. ඒතර කෘත්‍රිම උපත් පාලනය තමයි 90%ක් විතර ඒක සාර්ථක වෙන්නේ දරු උපත පාලනය කරන්න. ඒතර අනිත් පැත්තෙන් ගත්තාම කාන්තාවගේ ජීවිත ස්වභාවය, එයාගේ හැඟීම් වල ස්වභාවයත් එක්ක එයාගේ ජීවිතයේ සරු කාලය කියද්දි එයාගේ ජීවිතයේ මගේ අරගලය මම කියන්නේ ඉතින් මම තර්ක කරපු විදිය ඒ සරු කාලයේදී එයාගේ හැඟීම් වල උත්තේජනයක් තියෙනවා. ඒතර ඒ කාලය තමයි සම්පුරුෂයාට වැඩියෙන් ඕන වෙන්නේ. ඒතර එහෙම තැනකදී ඒගොල්ලන්ට ජීවිතේ ආදරය බෙදා ගන්න හැකියාවක් නැහැ. ඒ කාලේ ආදරය බෙදා ගන්න කියන එක වෙන් වෙලා ඉන්නට ඕනේ. මොකද කෘත්‍රිම උපත් පාලනයක් බැරි නිසා. මම ඒක තර්ක කරා මගේ ප්‍රොෆෙසර්ත් එක්ක. ඒක අසාධාරණයි. මම විතරක් නෙමෙයි. තව ගොඩාක් අය ගැන තර්ක කරලා තියෙනවා. ඊට මම කිව්වා ඒක අසාධාරණයි ෆාදර් කියලා මම තර්ක කරද්දි මගේ ආදරේ මන්ත්‍රී මම නිකන් සාමාන්‍යයෙන් දෙන්න දෙය ගිලින්නේ නැහැ. ඒක තර්ක කරලා ඉතලා ඒක හිතලා තමයි මම පිළිගන්නේ. එනිසා මම ඉගෙන ගන්න ඕන නිසා මම තර්ක කරා. හැබැයි ඒක තැනකදී ස්වාමීන් වහන්සේ හරි ලස්සනට පෙන්නනවා. මගේ ආදරේ මන්ත්‍රී අඹුසැමි සම්බන්ධතාවය කියන්නේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න තැනක් නෙමෙයි. ඒක ආදරය කරන තැනක්. ඒක ආදරය කරනවා කියද්දී ඒක හරි ලස්සනට ස්වාමීන් වහන්සේ මට යාඥාවේ පෙන්නවා. හරිම ලස්සනට ඒ කියන්නේ ස්වභාවික උපත් පාලන ක්‍රමයේදී තමුන්ට පාලනයක් තියෙනවා. මට හැඟීමක් එනවා. ඒ හැඟීම මම ඉෂ්ට කරගන්නවා විතරක් නෙමෙයි. මගේ බිරිඳ මගේ ස්වාම්පුරුෂය ඇවිල්ලා බහණ්ඩයක් නෙමෙයි. මගේ අවශ්‍යතාවෙන් ඉෂ්ට කරගන්න තැනක් නෙමෙයි. එයාගේ ගරු කරන තැනක්. ඒක යහන්නේ ආදරය කරනවද ගරු කරනවද? මගේ ආදර ප්‍රේමාන්තයනේ එතන පාරිශුද්ධයි. ඔබගේ මගේ ඇඟ ඉල්ලන දෙයට එහා ආත්මික ගනුදෙනුවක්. ආත්මය නතර වර්ධනයෙන් පස්සේ මාංශය යට වෙනවා. ආදරය කරනවා මිසක් පාවිච්චි කරන්නේ නැහැ. උන්වහන්සේ දයාබරව කියා දුන්නා. ලිංගික අවශ්‍යතාවයක් නෙමෙයි. ලිංගික ශක්තියක්. මගේ ආදර ප්‍රේමාන්තයනේ. ඒ නිසා distractions ලෝකේ හොයන තෘප්තිය මගේ ආදරේ අපි ලෝකයේ මේ තෘප්තිය හොයන්නේ මොන යම් විදියකින් හරි. ඇතුළාන්තයේ හිස් වෙච්ච ගමම්ම. ඇතුළාන්තයේ හිස් වෙච්ච ගමම්ම. ඒ ඇවිල්ලා ඇතුළාන්තයේ හිස් වෙලා තියෙන මොකක්ද? මගේ ආදරේ ප්‍රශ්නෙට තමයි බොන්නේ. රිලේෂන්ෂිප් වල වැටෙන්නේ මගේ තනිකම පාළුවත් එක්ක. හැම පාපයකටම ඩිස්ට්‍රැක්ෂන් එකට හේතුව ඔබගේ තුවාලය මගේ ප්‍රේමාන්තයනේ. ස්වාමීන් වහන්සේ අද ඔබට කතා කරනවා. මලකඳ කොතනද? ගිජුලි හිණිය එතන ඉන්නවා. ඔබ තුවාල වෙච්ච තැන හරි ලස්සන අපි වචනය ගමු. මතේ මාගේ සුවිශේෂ 4 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි වගන්තිය සිට උන්වහන්සේ දින 40ක් निराහාරව සින්පසු උන්වහන්සේට කුසගිනි ඇතිවිය. කුසගිනිය එවිට පරීක්ෂාකාරයා උන්වහන්සේ වෙත આવුත් කුසගිනි ආවයින් පස්සේ තමයි පරීක්ෂාකාරයා එන්නේ. ඔබගේ තුවාලයට තමයි නිලමැස්සෝ එන්නේ. තුවාලයට තමයි ගිජුලි හිණියෝ එන්නේ. මතක තියාගන්න. ආවා විවාහ වෙමින් කමින් බොමින් මෝසස්ගේ නෝවාගේ කාලේ නෝවා නැව හදන්දී නෝවා ෆෝකස් එක තියාගන්දී නෝවා කාර්යයක් කරද්දී නෝවේට කන බොන එක නෙමෙයි වැඩේ. ස්වාමීන් වහන්සේ කියද්දී මේ ගෙන්දගම් පොළවේ වැහි බින්දුවක්වත් නැති තැන මුහුද මාවියක මායිමක නැති තැන උන්වහන්සේ කතා කරන විදිහට මනුෂ්‍ය ප්‍රඥාවෙන් මෝඩ වැඩක් නැව හදන්න කියද්දී මිනිස්සු hina වෙද්දි මගේ ප්‍රේමාන්තේනේ නෝවාගේ ෆෝකස් එක තියාගත්තා. නොවා ස්වාමීන් වහන්සේ කියන දේ එකඟ වුණා. නොවාගේ තෘප්තිය උනේ ස්වාමීන් වහන්සේ කියන දේ කරන එක. හැබැයි කමින් බොමින් ආවා විවාහ මොසස් සමවෙන්න නොවා විවාහ වෙලා හිටියේ හොඳේ මිසිස් නොවා හිටියා. තේරෙනවද ළමයි හිටියා. ඒක විවාහය නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඩිස්ට්‍රැක්ෂන් එක. උන්වහන්සේ අද කතා කරලා කියනවා මේ නොවාගේ කාලය වගේම ඒ වගේම සොදොම් ගොමෝරා ලොත්ත ස්වාමීන් වහන්සේ කතා කරද්දී ලොත්ත කතා කරලා යන්න කියද්දී සොදොම් ගොමෝරා වල මිනිස්සු සමලිංගික සේවනයේ යෙදුණා. ඒක මොකක්ද? මතක තියාගන්න මගේ ප්‍රේමාන්තයනේ. පැහැදිලිව මතක තියාගන්න සමලිංගික ඇසුර කියන්නේ විකෘති ලිංගික ආශාවක්. ඒක මොන විදියෙන්වත් ජස්ටිෆයි කරන්න බෑ.
පාපවහන්සේ කියපු කතන්දර සමහරවිට වැරදි විදිහට ඉන්ටර්ප්‍රිට් කරලා වැරදි ට්‍රාන්ස්ලේෂන්ස් දාලා ලොකු ආందోලනයක් ගියා මේ දවස්වල. සමලිංගික විවාහ ගැන පාපවහන්සේ එහෙම දෙයක් කිව්වේ නැහැ. ගොඩාක් වෙලාවට ඔබ සමලිංගිකයෙක් වෙන්නේ සයිකොලොජිකලි ඇනලයිස් කරාම පුංචි කාලේ ඔබ අතවරයට ලක් වුණොත් එහෙම. ජෙනටිකලි සමහරවිට ඔබට සමලිංගිකත්වය තුළ මගේ ආදරේ යම් දුබලතාවය නිසා හෝමෝන ක්‍රියාකාරීත්වයත් එක්ක ඔබ සමලිංගික නැඹුරක් ඔබට තියෙන්න පුළුවන්. සමලිංගික නැඹුර කියන එකේදී මගේ ආදරේ මේ මිනිස්සයා ඒකේ ප්‍රශ්නයක් නැහැ. අපි හැමෝටම පාපයට නැඹුරක් තියෙනවා. හැබැයි ඒ පාපේ එන්ටර්ටේන් කරන තැන ඒක වැරදි. ඒක සමලිංගික විවාහයන් ජස්ටිෆයි කරගෙන ඒක ලෝකයේම සාධාරණීයත්වය කරගෙන අරගෙන ගිහිල්ලා විකෘති වෙච්ච තැනක. කැනඩාව වගේ රටවල ඒගොල්ලන්ගේ බර්ත් සර්ටිෆිකේට් එකේ ෆීමේල්ද මේල්ද කියලා නැහැ. මතක තියාගන්න. ඒක empty. ඔබට decide කරන්න පුළුවන්. Later you can decide whether you want to be a male or female. You can go for a plastic surgery and convert yourself, you know, to genetical transformations. මතක තියාගන්න. එච්චර තැනක විකෘති වෙච්ච තැනක තමයි තියෙන්නේ. ඒතර එතනදී මේ ඇයි එහෙම යන්නේ distraction එකක්. ඔබ තුවාල වෙච්ච තැනක් තියෙන පුතේ දුවේ. ඔබ විකෘති වෙච්ච තැනක් තියෙනවා. ඒක සාධාරණීකරණය කරන්න එපා. තුවාල වෙච්ච තැන ගනුදෙනු කරන්න දන්නේ නැහැ. තුවාලය ඩීල් කරන්න දන්නේ නැහැ. ගිචුලි හිනියෝ. ඒ තුවාලය කන්න එන ගිචුලි හිනියෝ. මගේ ආදර ප්‍රමාන්තිනේ මේ සරලව ගත්තාම හස්බන්ඩ් මැරිච්ච බිරිඳ වැන්දබුවට පුදුමාකාර අනුකම්පාවක් තියෙන නැද්ද? ඔෆිස් වල එහෙම හස්බන්ඩ් මැරිච්ච ගමන්ම වටේ ඉන්න පිරිමි අයගේ හදවත දිය වෙලා යනවා. පුදුමාකාර අනුකම්පාවක්. නංගි මේ අයියා ඉන්නවා ඔයත් එක්ක. කෝල් එනවා, මැසේජ් එනවා, රික්වෙස්ට් එනවා පුදුමාකාර විදියට. ඒ කියන්නේ self giving love නැද්ද? මගේ ආදර ප්‍රේමාන්තේනි. ගිජුලි හිනියෝ. බෙෆා එක කැඩුණයින් පස්සේ අපි දරුවන්ව මඟ පෙන්වද්දි මේක බරපතල විදිහට අපි කියා දෙනවා. අෆෑ එක කැඩිච්ච ගමම්ම ඔබව හදවත බිඳිච්ච ගමම්ම ඔබ ගාවට ඉමීඩියට්ලි එන අයව ගැන පරිස්සම් වෙන්න. ඔබට පේන්නේ නැහැ. ඔබට ඇයි එහෙම එන්නේ? එකපාර ඔබට මහා උත්තරයක් වගේ පේන්නේ. හැබැයි ගල් පාන් කරගන්නයි වෙන්නේ. ගිජුලි හිනියෝ. මගේ ආදරේ ප්‍රේමන්තනේ වේදනාවත් එක්ක ඩීල් කරන්න දන්නේ නැහැ. උන්වහන්සේ හදවත බිඳින්නේ හේතුවක් එක්ක. උන්වහන්සේ කවදාවත් යතුරක් උන්වහන්සේ ලොක් එකක් මවන්නේ නැහැ. යතුරක් නැතුව යතුරත් එක්ක ලොක් එක මවනවා. හැබැයි මවන්නේ එක මොහොතක ඒ යතුර හිලට යතුර දාන්න ඕනේ. යකා ඇවිල්ලා එකට කම්බි කෑලි අනම්මනම් පත්තර කොළ ඔබලා ඒක විනාශ කරන්න හදනවා. යතුර දාන්න බැරි වෙන්න. යකා දන්නවා මේ දොර ඇරියොත් ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතයේ අඩුවත් එක්ක ඒ දොර ඇරියොත් මගේ ප්‍රේමවන්තයනි ඔබට හිතා ගන්න බෑ. ඔබට හිතා ගන්න බෑ උන්වහන්සේ අරින්න තැන. උන්වහන්සේ ඒ දිගාරින යාය. හැබැයි උන්වහන්සේගේ වෙලාවදී යෙසායා උන්වහන්සේ 49 8 වෙනි වගන්තේ කතා කරලා කියනවා. යෙසායා 49 8 උන්වහන්සේගේ කාලයක් ගැන කතා කරනවා. සුදුසු කාලයේදී මම ඔබට සමිදාන මෙසේ වදානසේක සුදුසු කාලයේදී මම ඔබට පිළිතුරු දී ගැලවීම දවසේදී නුඹට උපකාර කරන්නේ මේ කාලයක් දවසක් තියෙනවා උන්වහන්සේ උත්තර දෙනවා. එතකන් ඔබ ඉන්නම ඕනේ. එතකන් ඔබ බලාගෙන ඉන්නම වෙනවා මගේ ප්‍රේමවන්තයනි. කාලයක් යනවා. අපි බලනවා බයිබලයේ මේ වල්චර්ස් මේ ගිජුලි හිණියන් සහ බිඳුණු හදවත ගැන කෙලින්ම ස්වාමීන් වහන්සේ කතා කරන තැන උප්පත්ති කතා පොතේ 15 වෙනි පරිච්ඡේදය. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. හලෙලූයා. හලෙලූයා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා. මගේ ආදර ප්‍රේමවන්තනේ දෙවියන් වහන්සේ ආබ්‍රහම් එක ඇති කරගන්න මුල්ම ගිවිසුම. ඒ ගිවිසුමේදී අහසේ තරු වගේ පොළොවේ වැලි වගේ දරු පරපුරක් දෙන්න උන්වහන්සේ පොරොන්දු වෙනවා. හැබැයි ගිවිසුමක් ඔබ මේ ට්‍රීටි එකක් දෙපාර්ශ්වයක් ඇති වෙන ගනුදෙනුවක්. මෙතන මොකද ස්වාමීන් වහන්සේ කියන්නේ? උන්වහන්සේ කියනවා සතුන් අරගෙන දෙපළු කරන්න. සතුන් අරගෙන ඒක විදිය මෙමය. දැන් ගිවිසුම සාමාන්‍යයෙන් පාර්ශ්ව දෙකකින් ඇති කරගත්තාම සත්තු වර්ග දෙපළු කරලා තියෙනවා. ඒ සත්තු දෙපළු කරපු සත්තු මැදින් ඒ පාර්ශ්ව දෙක ගමන් කරනවා. ඒකට හේතුව මොකක්ද? එතකොට ගමන් කරනවා කියලා කියද්දී හදිසියවත් ගිවිසුම කැඩුවොත්
ඒ සත්තුන්ට වෙච්ච ඉරණම ඒ ගිවිසුම ඇති කරගන්න අයට වෙනවා. ඒගොල්ලෝ පැලිලා මැරෙනවා. අන්න එකයි කතාව. දැන් දෙවියන් වහන්සේ තමයි මේ ගිවිසුම ඇති කරන්නේ. දෙවියන් වහන්සේ ආබ්‍රහාමට කියන වචනය බලන්න. උන්වහන්සේට කතා කරවකට කියන වචනය 10 වෙනි වගන්තිය. ආබ්‍රහම්ද මේ සියල්ල උන්වහන්සේ වෙත ගෙන આવුත් ඔවුන් දෙපළු කොට දෙපළු දෙක එකිනෙකාට මුහුණලා තැබීය. දැන් සත්තු දෙපළු කරන්නේ ආබ්‍රහම්. මගේ ආදර ප්‍රේමන්තයනි අපේ ජීවිතේ බිඳෙන්නේ අපේම දේවල් වලින්. ලෝකයේ තියෙන ගනුදෙනු වලින් මම ජීවිතේ බිඳෙනවා. බලාපොරොත්තු චප්ප වෙනවා. අපේක්ෂා විනාශ වෙලා යනවා. හිතා ගන්න බැරි දේවල් වෙනවා. පාපයත් එක්ක ඔබ වැටෙනවා. දෙවියන් වහන්සේ කියනවා ඒක ඔබ කරන්න. ඒක ඔබගේ දෙයක්. මම නෙමෙයි බින්දින්නේ. මම ඉඩදීමක් විතරයි කරන්නේ. ඔබගේ ජීවිතයක බින්දෙනවා. මගේ ආදර ප්‍රේමන්තනේ ඒ බින්දෙන බින්දීමදී ස්වාමීන් වහන්සේ සතුන් දෙපළු කරන්න කියන්නේ සතුන් දෙපළු කරනවා කියන්නේ සුන්දර අත්දැකීමක් නෙමෙයි. කඩුවක් අරගෙන ඒ සතාව චග්ගාල දෙපැත්තට පලන්න ඕනේ. ලේ විසි වෙනවා. සතා දඟලනවා. රිදෙන අත්දැකීමක්. හදවත පැලෙනවා. හදවත පැලිලා ඒ පැලිච්ච කෑලි දෙක දෙපැත්තේ දානවා. ඒක ආබ්‍රහම් කරන්න ඕනේ. ඔබගේ මගේ ජීවිතයේ බිඳුණු ස්වභාවය ස්වාමීන් වහන්සේ එහෙම කරන්න කියන්නේ. දෙවියන් වහන්සේ මොහොතක් එනවා. උන්වහන්සේ ආබ්‍රහම්ගේ ජීවිතය ආශිර්වාද කරන්න 7 වෙනි වගන්තිය. එවිට සමිදානන් වහන්සේ උට කතා කොට මේ රට නුඹට උරුමයක් කර දෙනු පිණිස ඌර් නම් කල්දීවරගේ නුවරෙන් නුඹ පිටතටගෙන සමිදානන් වහන්සේ මම යයි වදාළ සෙක. 15 වෙනි වගන්තියේ පළවෙනි වගන්තිය 15:1 ආබ්‍රහම් බියනවන්න නුඹ රක්නා පලිහ මමය නුඹේ වාසනාව අති විශාලයයි වදාළ සේක. උන්වහන්සේ කතා කරලා කියනවා මගේ ආදර ප්‍රේමන්තනේ. 5 වෙනි වගන්තියේ සමිදානන් වහන්සේද ඔහු පිටතට රැගෙන ගොස් අහස දෙස බලා හැකිනම් ඔය තාරකා ගණන් කරන්න නුඹේ දරු පරපුර එසේම වන්නේය වදාළ සේක. ආබ්‍රහම් සමිදානන් වහන්සේ අදාහ ගත්තේ ඒ ඇදහිල්ල ඔහුගේ ධර්මිෂ්ඨකම වශයෙන් උන්වහන්සේ පිළිගත් සේක. උන්වහන්සේ ආශිර්වාද කරන්න යන්නේ බිඳුණු අත්දැකීමක් හරහා. මගේ ආදර ප්‍රේමවන්තයනි ඔබගේ ජීවිතේ ඔබ මම අපි හැම කෙනෙක්ම කැඩිච්ච බිඳිච්ච චරිත. ජීවිතේ චූටි කාලේ ඉඳන්ම මම ඔබ කැඩිලා තියෙනවා. එක විදිහල් වලින්. අම්මා තාත්තගේ ඉඳන්ම මව් කුසේ ඉඳන්ම ඔබ මම කැඩිච්ච චරිත. හැබැයි උන්වහන්සේ මේක බලාගෙන ඉන්නේ හිතප්පපුවක් නැති තාත්තා කෙනෙක් වගේ නෙමෙයි. ක්‍රූර පාලකෙක් විදියට නෙමෙයි. දයාබර අප්පච්චි කෙනෙක් විදියට. යකා මෙහෙම කඩද්දී සමනස ඉඩ දෙනවා. ඒක කඩන්න, ඒක ඔබ විනාශ, ඔබ චප්ප වෙන්න රිදෙන්න. හැබැයි උන්වහන්සේ එතන බලාගෙන ඉන්නවා. ඒ යක්ෂයා කඩන කෑලි වලින්, ඒ කඩන ඔබගේ මමත්වයේ කැඩෙන්න දීලා උන්වහන්සේ එතනින් හදන දෙයක් තියෙනවා. ඒක උන්වහන්සේ ලුක්තුමාගේ 22 වෙනි පරිච්ඡේදය 31 කියන්නේ සාතන් ඔබ තිරිඟු පොළන්නාක් මෙන් පොළන්නට අවසරගෙන ඇත. උන්වහන්සේ අවසර දීලා තියෙනවා සාතන්ට පොළන්න. සාතන් හිතන්නේ පොළනවා නෙමෙයි පෙළනවා කියලා. හැබැයි ඒකෙන් වෙන පොළන එකේ මොකද වෙන්නේ? බොල් ටික විසි වෙනවා. සාතන්ගේ දූතෙක් වැනි ශරීරේ කාවැදුණු කටුවක් උන්වහන්සේ 2 කොරින්ති 5:12 වෙනි පරිච්ඡේදය 6 වෙනි වගන්තිය කතා කරලා කියනවා සාතන්ගේ දූතෙක් වගේ කට්ටක් ඒ කට්ට මට රිදෙද්දී මගේ මානය මගේ හිස උදුම්මා නොගන්නා පිණිසයි ඒ කට්ට. සාතන් යක්ෂයෙක් සර්පයා වගේ ඇවිල්ලා ආදම් මේව පරීක්ෂා කරද්දී මගේ ආදර පිළිබඳ තාත්තා දැක්කේ නැද්ද? වැස්මක් නැතිව සියල්ල දකින ස්වාමින් වහන්සේ එක දැක්කා. ස්වාමින් වහන්සේ ඒදම් වින මව්පු ස්වාමින් වහන්සේ එක බලාගෙන හිටියා. සාතන් එනවා. ඒව ඇවිදගෙන එනවා. සාතන් ඉන්නවා ඒ සර්පයා ඉන්නවා තහනම් ගහේ. දෙනසේ බලාගෙන ඉන්නවා. හරි. ඔහොම යන්න. සර්පයා කතා කරනවා. ඒව බලනවා. නංගි. අයියා. නෑ. දෙවියන් වහන්සේ මොනවා හරි ගහකින් කන්න එපායි කිව්වද බබා? නෑ ඔය ගහෙන් කන්න එපා. දැන් මේ ඩයලොග් එක දෙවියන් වහන්සේට ඇහෙන්නේ නැද්ද? ඔහොමයන් යක්ෂයා කරන දේ තුළ දෙවියන් වහන්සේ වෙනම සැලැස්මක් හදනවා. දෙවියන් වහන්සේ කියන්නේ බොරෝ පැටියෝ
ඕකෙන් කෑවම දෙවියන් වහන්සේ වගේ වෙනවා. වාව් මාරයි. ඔයා ඩිපෙන්ඩ් ඔය දෙවියන් වහන්සේ ගාව වෙනවා දෙවියන් වහන්සේ වගේ වෙනවා. කන්න. ඒව ඇසට රමණීය දිවට ප්‍රණීත නොවන වැඩමට දෙයක් කඩාගෙන කනකොට දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. ඒව ඒක අරගෙන ගිහලා ආදාම්ට දෙනකොට දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. හැබැයි යක්ෂයා දන්නේ නැති දෙයක් දෙවියන් වහන්සේගේ සිතේ තියෙනවා. දෙවියන් වහන්සේ ප්ලෑන් කරනවා. මගේ පුතාව ලෝකෙට එවන්න. මගේ පුතාව එවලා ස්වර්ගික උරුමයක් මුලින් ඒදම් උයනේ උරුමයට වඩා උරුමයක් ඒ කරුමය හරහා උන්වහන්සේ ගන්නවා. මගේ ආදර ප්‍රමාන්තයනේ. චුට්ටක් හිතලා බලන්න යකා දැනගෙන හිටියානම් දෙවියන් වහන්සේ එහෙම දෙයක් කරනවා කියලා කවදාවත් ඒවට කියන්නේ නැහැ තානම් ගෙඩි කන්න කියලා. ගා උස්සන්දුවයි. මොකද ඒ හරහා දෙවියන් වහන්සේ කරන දේ. ඒක අගොස්තුනේ මොනතුමා කියන්නේ අහෝ භාග්‍යවන්ත පාපය. දෙවියන් වහන්සේ ඔබගේ මගේ උරුමයක් විදියට පුත්‍රභාවයට අරගෙන ගිය පාපය නිසා ඒ පින්බර රාත්‍රිය කියලා අපි හාලෙලූයා සෙනසුරාදා කියන්නේ ඒකයි. දෙවියන් වහන්සේ කඩන්නේ නැහැ. උන්වහන්සේට අලුත් සැලැස්මක් නැත්තම්. ආබ්‍රහම්ට කිව්ව එකයි සතුන් දෙපළු කරන්න ඔබ වෙන් වෙලා වෙකන යන්න ඔබ ඒ මැදින් යනවා ඒ පැලිච්ච අත්දැකීම මැද ඔබ යනවා හැබැයි දෙවියන් වහන්සේ යන්න ඉස්සෙල්ලා දෙයක් වෙනවා මගේ ආදර ප්‍රමාන්තයනේ 11 වෙනි වගන්තිය මේ මල සිරුරු පිට කියන්න මේ මල සිරුරු පිට ගිජුලිහිනියන් පාත් වූ කල ගිජුලේනියන් පාත් වූ කල මගේ ආදර ප්‍රමාන්තයනේ ඔන්න ඔතනයි ගිජුලිහිනිය වෙන්නේ මලකඳ කොතනද ගිජුලිහිනිය එතනයි ඔබගේ බිඳුණු තැනට ඉමීඩියට්ලි එන උත්තරය එන්නේ ඔබගේ හදවත බිඳිච්ච හදවත උදුර ගන්න ඔබ පුංචි කාලේ වෙච්ච අතවරය ඔබගේ ජීවිතේ වෙච්ච කඩාවැටීම ඒ වේදනාව අතහැරීම ඒ පාවාදීම රැවටීම හරහා ස්වාමින් වහන්සේලා දෙයක් කරන්න තියෙනවා මගේ ආදර ප්‍රමාන්තනේ ගිජුලි හිනියෝ මේක මම එක්ස්පීරියන්ස් එකෙන්ම දන්නවා මගේ අම්මා මට පුතේ කියලා මතක නැති තැන මගේ ආදර ප්‍රමාන්තනේ මම මේ ලෝකේ පුතා කියන වචනේ තරම් ආදරය කරපු වෙන වචනයක් නැහැ මම දැනගෙන හිටියේ නැහැ ඒක මට අඩුවක් විදිහට තේරුණෙත් නැහැ ලෝකේ එක තැනක මම බැඳීමක හිර වෙන කම්ම මට පුතේ කියලා කියපු පුද්ගලයෙක්ට මම මහා අම්මා කෙනෙක් වගේ මම ආදරෙන් බැඳුනහම මම දැක්කා මම එතන ඇටච් වෙනවා ඊට පස්සේ එතන මම රිදුණා මම දන්නවා මේක හරියන්නේ නැහැ කියලා. ඒතර ඒ බින්දිච්ච අත්දැකීමත් එක තමයි මගේ ස්පිරිචුවල් ඩිරෙක්ටර් ගාවට මුලින්ම යන්නේ. ඒතර මම යාපනයේ ඉන්නේ නැද්දි මම යාපනයේ ගියේ කාටත් කියන්න එපා. දෙමළ ඉගෙන ගන්න නෙමෙයි. මට අර බින්දිච්ච අත්දැකීමත් එක්ක මට මොකක්ද උනේ කියලා මෙනෙහි කරන්න පාලු කරයට ගියේ. මම හැමතිස්සෙම කිව්වේ broken man in a broken land. සිල්ලාලේ බෝම්බ වැදිලා අර ඒරියල් බෝම්බින් වලින් ගෙවල් කැඩිලා සුන්බුන් වෙච්ච තැන මම සිල්ලාලේ කදිරේ මාදා කෝවිල් කියන තැන දේව අම්මා ඉඳගෙන පුඩුවක ඉන්නේ එතන මම ඉඳගෙන රෑ গিitar එක අරගෙන තනියම අඬ යාඥා කරනවා අවුරුද්දක් හිටියා මගේ ආදර බෙමන්තනේ සමනසේ කතා කරන කම්ම එක දවසක් රාත්‍රියේ මගේ ආදර මුල්ම ගීතිකාව ආවේ ඒ කදිරේ මාදා කෝවිල් වල මුල්ම ගීතිකාව උන්වහන්සේ මට දුන්නේ එදා දවසේ. එදා ඉඳන් තමයි ගීතිකා හදන්න ගත්තේ. ඊට අරගත්තේ කොහේ මගේ වේදනාව කියද්දී උන්වහන්සේ වචන ටික මට දුන්නා. ඊට පස්සේ උන්වහන්සේ මගේ ආදර ප්‍රමාන්තනේ උන්වහන්සේ මට පුතේ කියලා කතා කරා. පුතේ කියලා කතා කරලා උන්වහන්සේ මට බයිබලය කියා දුන්නා. බයිබලයේ මෙහෙවීම මම සුද්ධාත්මයන්ගෙන් දැක්කා. මෙහෙවීම තුළ උන්වහන්සේ අම්මා කෙනෙක් වගේ මව මෙහෙවන විදිය බයිබලයෙන් මම දැක්කා. ඉසායා 66 හොසියා 10 14 ඊටසේ කොටස් පෙන්නවා ඉසායා 49 15 ඊටසේ මේ පාට පෙන්නවා මගේ ජීවිතේ පාට් එකක් මගේ ජීවිතේ කොටසක් දේව වචනේ උනේ ඒ බින්දිච්ච අත්දැකීමට ස්තුතිවන්ත වෙන්න මම දුවලා ගිහලා මම ෆෝන් එක අරගෙන අපේ අම්මට එයා මගේ ජීවිතේ in and out සියලුම දේවල් දන්නවා ඉතින් මම අම්මට කිව්වා අම්මේ thank you ඔයා මට පුතේ කිව්වා මම කලන කියලා කියන්නේ ඊපස්සේ මං කිව්වා මෙහෙමයි එයා දන්නවා ඒ ඇටැච්මන්ට් එකක් දන්නවා මං කිව්වා අම්මේ මම මෙතන ඇටැච් වෙන්න හේතුව මට ඒ පුත්කලයා කතා කරේ පුතු කියලා මම වහල්ුනේ නමට මම ජීවිතේ පුතා කියන වචන මාරා ඔයා මට පුතේ කියලා මට මතක නැහැ එයාට එකපාර අවදි වුණේ එතකොට
අක්කා ලොකු බබා. නංගි චුටි නෝනා. මල්ලි චුටි බබා. මං කලන. තේරුණාද කියන එක? මගේ ආදර ප්‍රේමාන්තෙනි. ඒක ඉතින් it just happen. ස්වාමීන් වහන්සේ ඒක ඉඩ දුන්නේ හේතුවක් එක්ක මම දන්නවා. මම අම්මට thank you කිව්වා. හොඳ වෙලාවට අම්මා මට දැන් එයා හැමදාම පුතේ තමයි කියන්නේ. දෙන්න මට හරිද very good. නමුත් ඒක වැඩක් නැහැ. මොකද මට ඊට වඩා තැනකින් පුතා ඇහුණා. අම්මට thank you කියලා. සුතිවන්ත වෙන්න. හැබැයි ඒකට කාලයක් ගියා. කට්ටක් කෑවා මගේ ප්‍රේමාන්තෙනි. වේදනාව වින්දා. ජීවිතේ මේ දෙපළු වෙච්ච සතෙක් වගේ ජීවිතය කීතු වුණා. ඒ වේදනාව මහ පුදුම දෙයක්. හැබැයි මම උනාසට ස්තුති කියනවා. ගිජුලි හිණියන්ව එළවුවයින් පස්සේ මම ජීවිතේ තනි වෙච්ච තැන ස්වාමීන් වහන්සේ ඒ ගිනි උදුන මැදින් ඒ දෙපළු කර සත්තු මැදින් ගිජුලි හිණියන්ව ආබ්‍රහම් එළවුවාම ඒ දෙපළු කර සත්තු මැදින් දෙවියන් වහන්සේ යන්න ගත්තා. මගේ ආදර ප්‍රේමවන්තයනි මලකඳ කොතනද? ගිජුලි හිණියන් එතනයි. ඔබගේ මගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ සැලසුම් කළ දෙයක් තියෙනවා. යතුරක් තියෙනවා. ඔබගේ හිස් තැන පුරවන දෙයක් තියෙනවා. හැබැයි උන්වහන්සේගේ වෙලාවක් තියෙනවා. distractions අයින් කරන්න. කමින් මොමින් විවාහ වෙමින් ලෝකයෙන් ඔය හිස් තැන පුරව ගන්න ඔය cover ups අයින් කරන්න. පට්ට පාළුවක තට්ට තනිකමක ඉන්න. ඒ පාලු කරේ ලෝකයේ දෙන දේ ප්‍රතික්ෂේප කරලා කුස්සකින්න තේරෙනවද වේලි ඉන්න උන්වහන්සේ උත්තර දෙනකම්ම මගේ ආදර බෙමන්තනේ උන්වහන්සේ උත්තර දෙනවා නම් එක නිකන් සීනි බෝල වලට රැවටෙන්න එපා. తాවකාලික වින්දනවල හිර වෙන්න එපා. ඉන්න අමාරුයි. යකා අන්තිම තුරුම්පුවත් අරගෙන උගේ කාන් පැක් එකේ ගහන්න පුළුවන් අන්තිම හරිය දෙයි බෝ නන්නත්තර කරනවා වගේ දැනෙයි ඉන්න. මරුවත් ඔබ වහන්සේ උත්තර දෙනකම්ම කියලා. ඒක උන්වහන්සේ කතා කරලා කියන්නේ. ඒක උන්වහන්සේගේ දයාබරව කතා කරලා කියනවා නොවාගේ කාලේ එහෙමමයි. නොවාගේ කාලෙත් එහෙමමයි. අද වචනේ උන්වහන්සේගේ වචනේ ගමු. උන්වහන්සේ දයාබරව කතා කරලා කියන මේ අවදි කරන තැන. 28 ලොත්ගේ දවසේදී එසේම විය 29 ඒත් ලොත් සොදොම්හි සිට නික්ම ගියදා අහසින් ගිනි හා ගෙන්දගම් වැසි වැස සියල්ල විනාශ කර දැමීය. මනුෂ්‍ය පුත්‍රයාණන් ප්‍රකාශ වන දිනේදී එසේ අයුර්ම වන්නේය. ඒ දවසේදී කියන්න. ඒ දවසේදී පියස්සය මත සිටින්නා. පියස්ස මත සිටින්න. ගෙයි තිබෙන තම බඩු බාහිරාදිය ගෙන යනු පිණිස බිමට නොබසීවා. මගේ ආදර ප්‍රේමාන්තයනි. ජුසේ වස්පියතුමා හරි දයාබරව කියනවා. ඔබ ජීවිත කාලයේ නොකරපු දේ මරණ මොහොතේ කරන්න බෑ. ඔබගේ තුවාලයත් එක්ක දැන් ගනුදෙනු කරන්න. මේ ලොක්ඩවුන් එකට ඔබ උදව්වක් වෙයි. ඔබට ගුණාක් වෙලා තියෙනවා මේ දවස්වල කරන්න දේවල් නැතුව නිකන් මුස්පේන්තු මූසල විදියට නේ මූසල විදියට නිදාගෙන ෆෝන් වල නේද අරය කරගෙන මේ කරගෙන ඊට පස්සේ නිකන් ඔය ඇවිදිනවා අපරාධේ වෙලාව. ජේසු මේ දීලා තියෙන වරප්‍රසාදයේ වෙලාවක්. පොඩක් හිතලා බලන්න. ඔබට කොරෝනාද මට කොරෝනාද දන්නේ නැහැ. හાર્ට් එකට ඉන්ෆෙක්ට් වෙන්න දන්නේ යන්නේ. හෙට උදේ මැරිලා වැටලාදී. ඔබගේ තුවාලයත් එක්ක ගනුදෙනු කරන්න. ඔබගේ ඩීල් කරන්න. ඔබනේ ඔබ අඳුර ගන්න. මේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබගේ මොකක් හරි වැරදි හැසිරීමක් තියෙනවා නම් ඔබගේ ඇඩික්ෂන් එකක් තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. ඒක අඳුර ගන්න මුලින්ම. එතකොට ඒ දෙක කනෙක්ට් කරගන්න. ජීවිතේ ඒ මලකඳ ඔබ තුවාලුනේ මෙන්න මේ සිද්ධියෙන්. ඒක ඉෂුදාත්මයන් තුළ ඔබ දකින්නට ඕනේ ඒකට හේතුව ඒකයි කියලා. මගේ ආදර බෙමන්තේනි මම එක තැනකදී මම ඩිවයින් වල ඉන්න ඩිවයින් රිට්‍රීට් සෙන්ටර් එකේ දෙවන රිට්‍රීට් එකේදී පළවෙනි රිට්‍රීට් එකේ මට තේරුන්නේ නැහැ. මට තේරුණා මම අබ්බා තාත්තට යාඥා කරන්නේ නැහැ. මම ජේසුත් එක්ක තමයි වගේ වැඩේ තිබ්බ ඉෂුදාත්මයන්ව හිටියා. ජේසුත් එක්ක අම්මගේ ෆේවරිට් හරි. හැබැයි අබ්බා තාත්තට යාඥා කරන්නේ නැහැ. ඒ කියන්නේ පොඩි බයක් වගේ තියලා තියෙනවා අබ්බා තාත්තට. ඒක තේරුන්නේ නැහැ. එදා දවසේ ඒ anointing මෙහෙදී මොකද වෙන්නේ? අබ්බා ෆාදර් කියලා දැන් ඔන්න ගීතිකා කණ්ඩායම ගීතිකාව කියන්න ගත්තා. ගීතිකාව කියන්න ගත්තා ඊපස්සේ මට first time අබ්බා ෆාදර් අබ්බා තාත්තා කියන එක මගේ ජීවිතේ දැනෙන්න ගත්තා. මොකක්ද එලියක්
මොකක්ද මෙහෙවීමක් දැනන ගත්තා. ඒගොල්ලෝ ගීතිකාව කියනවා මට ඒක සම්පූර්ණයෙන් මම අයින් වෙලා මම වෙන්නම ගනුදෙනුවක්. නැසි දෑවරව පෙන්වුවා එදා දවසේ. මගේ තාත්තා ඉක්මන් කේන්ති යන සැර අපි තාත්තට මාර බයයි. මගේ තාත්තට හොඳ තාත්තා කෙනෙක් නෑ මට වෙන. හැබැයි ඒ බයත් එක්ක පුංචි කාලේ ඉඳන්ම ඒ දඬුවම් කරලා ඒ බයක් තිබුණා. තාත්තා කතා කරන්නේ සද්දෙන්. ඒ ෆෝබියා එකක් තිබුණා. ඒ බයත් එක්ක මම තාත්තට අබ්බා තාත්තට බයයි. මොකද තාත්තගේ ප්‍රතිරූපයෙන් මම අබ්බා තාත්තව දැක්කේ. එදා දවසේ මගේ තාත්තා එතකොට නැති වෙලා අවුරුදු 3ක්. මම මගේ තාත්තට ස්තුති කළා. තාත්තේ ඔයා මට එහෙම ඔබාගේ මම බය වෙච්ච නිසා තමයි මම අබ්බා තාත්තත් එක්ක ගනුදෙනු කරේ නැත්තේ. තාත්තේ වාට ස්තුති. අද මට ඒ කට්ට කැඩිලා තාත්තගේ ආදරය මහා ස්වාමීන් වහන්සේගේ ආදරය මහා තාත්තා කෙනෙක් විදිහට ප්‍රබල විදියට එන්න ගත්තා. මම තාත්තේ කිව්වේ ජේසුට. එච්චර කාලේ. හැබැයි එදායින් පස්සේ මම අඳුරගත්තා මගේ ප්‍රශ්නට හේතුව. ඒක ඥානකාන්තියක් උනේ. මගේ ආදරේ මතනේ මේ ඔබගේ ඥානකාන්තිය. මේ කාලේ ඔබගේ ඥානකාන්තිය. ඥානකාන්තිය වල අපි එක්වරු ඉන්නවනේ. ඥානකාන්තිය වල අපිට ඔප්ෂන්ස් දෙනවා. ඔබ ප්‍රීස් රිට්‍රීට් වල තියෙනවා එක ඩිවයින් ලත් එමය. එක දවසක් ඕනනම් ඔබට එක මීල් එකක් ෆෝගෝ කරන්න පුළුවන්. ඉතින් ඔබට ඔක්කොම කැම නෑනේ නේ. එක જાති නෑනේ. මාළු කොහොමත් කන්න බෑනේ. අවස්ථාවක් කරගන්න. එක මොහොතක් කරගන්න. ස්වාමීන් වහන්සේත් එක්ක ඉන ජර්නි එකකට යන්න. ඒක උන්වහන්සේ අද වචනේ කතා කරලා කියන්නේ. වචනේ කතා කරලා කියනවා මගේ ආදර ප්‍රමාන්තයනි මොකද වෙන්නේ? ලොත්ගේ භාර්යාව සිහි කරන්න 32. සිය ජීවිතය රැකගන්නට සොයන්න එය නැති කරගන්නේ. සිය ජීවිතය නැති කරගන්න එය රැකගන්නේ. ඒ කියන්නේ පරිස්සම් කරගෙන වැඩක් නැහැ. ඒ තුවාලය ඒ සෝන් කඩලා තේරෙනවද? ඒ හැම පළලා ඒ සරම එළියට අරගෙන මලකඳ උන්වහන්සේ කතා කරලා කියනවා ඇට සැකිලි ආයත එසේකෙල් 37 මම ඔබගේ සොහොන් විවර කර ඔබගේ සොහොන් වලට මම ජීවිතය දෙනවා. උන්වහන්සේ ලාසරස් කතා කරලා කියන්නේ උන්වහන්සේ කතා කරලා කියනවා ඔය සොහොන අරින්න ඔය ගල් ගෙඩිය ඉවත් කරන්න දොර අරින්න ගඳයි නිලමැස්සෝ ඒ කියන්නේ අපිරියයි හිරිකිතයි උන්වහන්සේ කියනවා ඔක අරින්න වහගන්න එපා. ජීවිතය නැති කරගන්නා ජීවිතය ඇති කරගන්නවා. ඇයි වහගන්නේ බයට? ආදම් මේව මොකද කරේ? බයට වහගත්තා, හංගගත්තා. ඒ රැකෙන්න නිසා. උන්වහන්සේට දෙන්න පළලා ඇරලා ඔබගේ ජීවිතේට එන්න. ඔබගේ නිර්වාත ජේසු කුරුස මුදුනේදී කල්වාරි මුදුනේදී නිර්වාත් වුණා මුළු ජනතාව ඉස්සරහම. ඔබ ජීවිතේ අමුවේ ස්වාමීන් වහන්සේ ඉස්සරහට යන්න. ඔබ ජීවිතේ නැති කරගන්න කෙනා ජීවිතේ ලබන්නට යනවා. හරි ලස්සනයි. ඊළඟ වගන්තිය උන්වහන්සේ කතා කරලා කියනවා මම මේ ඔබට කියමි ඒ රැයේදී මිනිසයන් දෙදෙනෙක් එක යහනක සිටිති. එක්කෙනෙක් ගනු ලබන්නේ අනිකා හැරදම් ලබන්නේ. ස්ත්‍රීන් දෙදෙනෙක් එක්ක දහන්නේ අඹරමින් සිටිති. එක්කෙනෙක් එක් තැනැතියක් ගනු ලබන්නේ අනිකෙනා හැරදම් ලබන්නේ. මිනිසයන් දෙදෙනෙක් කෙතෙහි සිටිති. එක්කෙනෙක් ගනු ලබන්නේ අනිකා හැරදම් ලබන්නේ. කොරෝනා වගේම තමයි. මෙහෙ මැරිලා වැටෙනවා නේ. කොහෙද කියලා දන්නේ නැහැ. ඇඳවල වලත් මැරෙනවා. පාටි ස්ටේෂන් වලත් මැරෙනවා. ඒ වගේමයි. මගේ ආදර ප්‍රමාන්තයනි. එක්කෙනෙක් මැරෙන එක්කෙනෙක් ගන්නවා අනිත් කෙනා ඉන්නවා. ඒ කියන්නේ එකම දේ කර ඉන්නේ. එක්කෙනෙක් ගන්නවා එක්කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද ගන්නවා කියන්නේ තෝර ගන්නවා. ඒ කියන්නේ ඔබ එළියේ ඔබ ගනුදෙනු කරන විදිය නෙමෙයි. එළියේ අපි එකම දේ කරන්නේ. inner response එකක්. Those who have this inner response will be chosen. ඒක තේරෙන්නේ නැහැ. අත්තිවාරම ගේක පේන්නේ නැහැ වගේ. ඔබ ඇතුලේ ඔබගේ රෙස්පොන්ස් එක ඔබගේ තුවාලයත් එක්ක ඔබ ගනුදෙනු කරන විදිය අනිතර පේන්නේ නැහැ. ඔබ එකැඳේ ඉන්නේ, ඔබ කෙතේ ඉන්නේ, ඔබ කුස්සියේ ඉන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. එක්කෙනෙක් ගන්නවා. ඒ කියන්නේ ඔබ එළියේ ගනුදෙනුවට වඩා ඇතුලේ වෙන කනෙක්ෂන් එකක් ස්වාමීන් වහන්සේත් එක්ක. ගිජුලිහිනියෝ එලවලා ස්වාමීන් වහන්සේ ඔබගේ තුවාලයත් එක්ක ඔබගේ මැරිච්ච තැනත් එක්ක ගනුදෙනු කරන්න දෙනවා. උන්වහන්සේ ගීතාවලියේ 51 හරි ලස්සනට කතා කළා. ගීසාව 34 ගන්න. ගීතාවලියේ 34 උන්වහන්සේ 18 වෙනි වගන්තියේ හරි ලස්සනට ඔබට මට මතක් කරනවා. ගීතාවලියේ 34 18 උන්වහන්සේ කියනවා මගේ ප්‍රමාන්තිනි හිමිතුමානෝ බිඳුණු සිත් ඇත්තන්ට ලංව සිටිනසේක. තැළුණු හදවත් ඇත්තන්ට
පිහිට වන සේක. උන්වහන්සේ ගීතාවලිය 51 කතා කළා කියනවා 16 17 වෙනි වගන්තිය නම් උන්වහන්සේ කතා කළා කියනවා තැළුණු සමිඳුන් ප්‍රිය පඬුර නම් තැළුණු බිඳුණු සිතකි. දෙවිඳුනි ඔබ තැළුණු බිඳුණු සිතක් ඉවත නොදමන සේක. එනිසා අපේ ජීවිතයේ උන්වහන්සේ ආදරයම කරන්නේ. ඔබගේ මානය ඔබ හදාගත්ත බාබෙල් කොත් චප්ප වෙලා ඔබගේ සිහින පොඩි වෙලා ඔබ රිදිලා තුවාලයක් වෙලා කෑලි කෑලි කැඩිලා ඉන්න තැන. ස්වාමීන් වහන්සේට හරි ලේසි. ඔබ බැහැපත් වෙච්ච කුඩු වෙච්ච ඔබගේ ජීවිතේ පවුඩර් වෙච්ච ඔබගේ ජීවිතේ මැටි ගොඩක් හදන ජීවන වතුරෙන් පොරවලා ඔබ අලුතෙන් හදන්න උන්වහන්සේට හරිම ලේසි. සැලස්මක් තියෙනවා. යකා හරහා කැඩෙන ඔබව ස්වාමීන් වහන්සේ අලුත් සැලස්මක් තියෙනවා. ඔබගේ ජීවිතේ ඒ හිස් වෙච්ච සිදුරට උන්වහන්සේ යතුරක් ලෑස්ති කරලා තිනවා. ඔබගේ ජීවිතේ අලුත් මාවතකට අරගෙන යන්න. විශ්වාසයෙන් ඉන්න උන්වහන්සේ ඔය දේ කරනවාමයි. එනිසා බාධා අයින් කරලා කමින් බොමින් නෙමෙයි ඔබගේ ෆෝකස් එක ස්වාමීන් වහන්සේ ගාවට තියාගෙන නෝවා නැව හදද්දී ජලගල් මෙද්දී නෝවාට ඒ නැව උත්තරයක් නා වගේ ඔබගේ මගේ ජීවිතයේ ඒ උත්තරය ස්වාමීන් වහන්සේ තුල තියාගන්න. උත්තර දෙන වෙලාවක් එන නිසාම ඒ ගිජුලිහිණි යන වෙලවල ස්වාමීන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුෙන් ඉන්න අද දවසේ උන්වහන්සේ වචනය හරහා ඔබව මාව අවදි කරනවා.